ඊළඟට ළමයි මේ විදිහට වියදම් වගු එකතුව ගන්න ඉක්මන් කරන්න තුලනේට ගොඩක් වෙලා ගන්න බෑ පුතේ. ගන්න වියදම් වල එකතුව බෙදා හැරීම වෙනවා 454ක්. පරිපාලන 2462යි. වෙනත් ඍණ 450යි මූල්‍ය 240යි. ගන්න ඔය ටිකේ වියදම් වල එකතුව පහලට. දැන් මේ වියදම් වල එකතුව ආදායම් ප්‍රකාශය දාන්න පුතේ. ඒ වියදම් වල එකතුව ආදායම් ප්‍රකාශය දාන්න. දැන් ගන්න විකුණුම් පිරිවැය එකතුව මේ විදිහට පෙරවැර විකුණුම් පිරිවැය 8800 ගන්න. විකුණුම් පිරිවැය ආපු 8800 ගන්න. විකුණුම් පිරිවැය 8800 ගන්න. ඒක දාන්න විකුණුම් පිරිවැය කෙලින්. ඒක විකුණුම් පිරිවැය කෙලින් 8800 දාන්න. හරි. දැන් මේ බලන්න. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාම දල ලාභය 6900යි. ඒකට වෙනත් ආදායම් එකතු වුණාම 6930යි. ඒකෙන් වියදම් අඩු වුණාම ඔන්න බදු පෙරලාභය 4224ක්. එතන වෙනවා ලියාගන්න. බදු පෙරලාභය වෙනකන් ලියාගන්න. බදු මෙන්න මම බදු පෙර ගැලපිල්ල බදු පෙරලාභයෙන් තුනෙන් එකක් බද්ද මේක. දැන් බදු පෙරලාභය 4224යි. මේ 4224න් වසරේ බද්ද තුනෙන් එකයි. ඒ කියන්නේ කීයද? 4224 බෙදන්න තුනෙන්. 4224 තුනෙන් බෙදුවාම වසරේ බද්ද හරියටම 1408යි. ඔන්න වසරේ බද්ද. බදු පෙරලාභයෙන් තුනෙන් එක වසරේ බද්ද 1408. ධන සටහන් අංක 3 වසරේ ආදායම් බද්ද 1408. ධන වසරේ ආදායම් බද්ද 1408. හරි. ඒ වසරේ බද්දනේ. ගානි ගෙවු බද්දක්. බදු ගැලපිල්ල මතකද? වසරේ බද්ද, ගෙවිය යුතු බද්ද, අඩු වුණ. වසරේ බද්ද හරි. ගෙවිය යුතු බද්ද ඔය. ගානි කොහෙවත් ගෙවු බද්දක් තිබුණාද? ශේෂ පිරික්සුමේ බලන්න ගෙවු බදු තියනවද කියලා. ශේෂ පිරික්සුමේ පුතේ ගෙවු බදු නැහැ. ඒ කියන්නේ මේ අවුරුද්දේ බදු කීයක්වත් ගෙවලා නැහැ. එහෙනම් මේ මුළු බද්දම ගෙවිය යුතුයිනේ. ශේෂ පිරික්සුමේ ගෙවු බදු නැහැ කියන්නේ බදු කීයක්වත් ගෙවලා නැහැනේ. ඒ කියන්නේ මේ මුළු බද්දම ගෙවිය යුතුයි. දාන එක ජංගම වගකීමේ. කෙලින්ම ලියන ජංගම වගකීමේ. ගෙවිය යුතු බද්ද 1408. කෙලින්ම ජංගම වගකීමේ දාන්න ගෙවිය යුතු බද්ද 1408. අදි ඌන නැහැ පුතේ දැන් ගෙවු බදු ඌන බදු වෙන් කිරීමකුත් නැහැ. ගිය අවුරුද්දේ වෙන් කිරීමක්වත් ගිය අවුරුද්දට ගෙවු බද්දක්වත් නැහැනේ. ඒ කියන්නේ අදි ඌන නැහැ. දැන් එතකොට වසරේ බද්ද කෙලින් එන්නේ ඍණ 1408. බදු පෙරලාභයෙන් බදු අඩු වුණාට පස්සේ කාලච්ඡේදයේ ලාභය 2816යි. ඒකට ප්‍රත්‍යාගණය 1900ක් එකතු වුණාම මුළු විස්තීරණ 4716. ලියාගන්න මුළු විස්තීරණ 4716. දැන් මේකෙන් මේ බදුපසු ලාභය කියන එක තමයි මොකට එකතු වෙන්නේද? රඳවාගත් ලාභ තීරුවට එකතු කරන්නේ. ප්‍රත්‍යාගණනය තමයි ප්‍රත්‍යාගන්න සංචිත තීරුවට එකතු කරන්නේ. හරිද? දැන් මුළු විස්තීරණ ආදායම 4716යි. ඒකෙන් මේ ශුද්ධ ලාභය කියන එක තමයි රඳවාගත් ලාභයට එකතු වෙන්නේ. ප්‍රත්‍යාගන ලාභය කියන එක තමයි ප්‍රත්‍යාගන සංචිතයට එකතු වෙන්නේ. දැන් මුළු විස්තීරණ ආදායම කියලා ප්‍රත්‍යාගන සංචිතයට එකතු කරන්නේ 1900. රඳවාගත් ලාභයට එකතු කරන්නේ 2816. ප්‍රත්‍යාගන සංචිතයට 1900 එකතු කරන්නේ රඳවාගත් ලාභයට 2816 එකතු කරලා. ගන්න පුතේ මේ විදිහට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තීරු ටික එකතුව පහළ. මේ විදිහට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තීරු ටික එකතුව පහළට ගන්න. ගණ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තීරු ටික එකතුව පහළට. ඔය ටික තමයි දැන් මූල්‍ය තත්ත්වය ලියන්න ඕනේ. දැන් ඔය තීරු ටික එකතුව ළමයි මූල්‍ය තත්ත්වය ලියන්න. දැන් ඔය තීරු ටික එකතුව මූල්‍ය තත්ත්වය ලියන්න. ඔය තීරු ටික එකතුව දැන් මූල්‍ය තත්ත්වය ලියන්න.
ලියලා මෙන්න තුලනේ දාගන්න. මෙන්න වත්කම් පැත්තේ තුලනේ දැම්මා. ඔන්න වත්කම් පැත්තේ තුලනේ දැම්මා 21.410. වත්කම් පැත්තේ තුලනේ දැම්මා 21.410. පුතේ ටක් ගාලා ලියාගන්න. වත්කම් පැත්තේ තුලනේ 21.410. මෙන්න අනිත් පැත්තේ එකතුවත් 21.410. වත්කම් පැත්තේ එකතුව ගත්තා 21.410. වගකීම් හා හිමිකම් පැත්තේ එකතුවත් 21.410 ගත්තා. හරිද? තුලනේ හරි. මම අර සටහන් අංක දෙක කරේ නෑ මේකට බලන්න. මොනවාද අපි සටහන් අංක දෙක මම කිව්ව අන්තිමට දාන්න කියලා. මොනවාද සටහන් අංක දෙකේ ලියන්නේ වියදම්? වියදම් බගුව බලාගෙන සියලු මූල්‍ය වියදම්, සියලු වෙනත් වියදම්, සියලු ෂෙයා වීම, අධ්‍යක්ෂක ගාස්තු, විගණන ගාස්තු, අර්ථසාධක වියදම්, භාරකාර වියදම්. දැන් ඒක මතකද බලන්න. සියලු මූල්‍ය, සියලු වෙනත්, සියලු ෂෙයා වීම, අධ්‍යක්ෂක ගාස්තු, විගණන ගාස්තු, අර්ථසාධක වියදම්, භාරකාර වියදම්. ලියන්න මෙන්න මේ වියදම් ටික. ෂය ලියනකොට දැන් පරිස්සමෙන් ෂය ලියද්දි පුතේ ෂය ටිකේ එකතුව ලියන්නේ නේ. හැබැයි කල්බදු රතේ ෂය ටික වෙනම ලියන්න. ඔනවා පුරුදු වෙන්න. ෂය ලියද්දී අර දීපල පිරියත සටහනේ තියෙන වසරේ ෂය ටික එකතුව හැබැයි කල්බදු රතේ ෂය වෙනම. ඒක වෙනම අනාවරණය කරන්න ඕනේ ඒකයි. ෂය ලියද්දී දීපල පිරියත සටහනේ තිබ්බන ඉඩම් ගොඩ නැගිලි ලීබඩු තුනක්. ඒ තුනේ වසරේ ෂය වල එකතුව ලියන්නේ. හැබැයි කල්බදු රතේ ෂය වෙනම. මේ ටික ලියන්න. ඕක ටික ලිව්වට පස්සේ ගාන අවසන් හරි. හරි ළමයි. ඔන්න දැන් එක අභ්‍යාසයක් හරිනේ. දැන් මේවත් බලන්න. අපි යන් තව රිවිෂන් ගානක් හදන්න. රිවිෂන් ප්‍රශ්නත් එක තමයි අලුත් ගැලපිලි ටිකක් රිවිෂන් මට්ටමේ සමාගම් ගණන් කතා කරන්න. 170 වෙනි කරේ පුතේ. එන්නේ 171ට. හරි. පහත සඳහන් වන්නේ ඉන්දික සමාගමේ ශේෂ පිරික්සුම දීලා අංක 1 දැන් මේක රූල් කරන්න නැති මම කිව්වා 170 71 රූල් කරන්න කියලා. මේක දැන් ගාන කියවන්නේ නැති. එහෙම නොකර ඉන්නේ පාපුතේ දැන් විභාගෙට දින ළඟයිනේ. ඒතර ඔයා මහන්සි වෙන්න මම කිසිදු අතිරේක දෙයක් නොකිය පාඩම කරන්නේ ඒකයි. පළවෙනි ගැළපෙළ ශේෂ පිරික්සුමේ පෙන්වා ඇති වෙළඳලාභය ගණනය කරලා තියෙන්නේ දලලාභයෙන් මේ වියදම් හර කරලා. වැරදි පුතේ. දැන් වෙළඳලාභය ගානේ බලන්න වෙළඳලාභය 372ක් කියලා දෙනවනේ. මේ 372 අරන් තියෙන්නේ දලලාභයෙන් මේවා හර කරලා කියන්නේ දලලාභයේ මේ වියදම් ටික අඩු කරලා. කියන්නේ දලලාභය ගත්තොත් ව්‍යාපාරයක දලලාභය ගත්තොත් දලලාභය යම් කිසි අගයක් එන්නේ නැති. මේ දලලාභය ආපු අගයෙන් මේ වියදම් ඔක්කොම හර කරලා තියෙන්නේ. හර කරලා කියන්නේ මොනවා කරලා තියෙන්නේ? මේ සියලු වියදම් ටික අඩු කරලා තියෙන්නේ. දලලාභයේ යම් කිසි අගයක් තියෙන්නේ නැති. මේ දලලාභයෙන් මේ සියලු වියදම් අඩු කරලා තමයි ඔය වෙළඳලාභය කියන මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? 372 ඇවිත් තියෙන්නේ. හරිනේ? ඊළඟට තොරතුරු දීලා අපි ඉල්ලන්නේ මොනවද බලන්න. ලාභ ප්‍රකාශය වෙනත් විස්තීර්ණ මූල්‍ය තත්වය හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ගිරු ප්‍රතිපත්තිය හා සටහන. මේක හැබැයි දලලාභය අපි හොයන්න ඕනි. ඒකට දලලාභය නිවැරදි කිරීමටත් අපි වෙනම වැඩක් කරමු පුතේ. මොකද දැන් මෙයාලා දලලාභය දීලා නැහැනේ. මෙයාලා වෙළඳලාභයනේ දීලා තියෙන්නේ. ගානේ වෙළඳලාභය දුන්නට අපි දලලාභය හොයාගන්න ඕනි. ඇයි? ඉතින් දලලාභය නැතුව කොහොමද ආදායම් ප්‍රකාශය සම්පූර්ණ වෙන්නේ? දැන් මෙයාලා පැහැදිලිව කියනවනේ. තිබ්බ දලලාභයෙන් මේ වියදම් මෙන්න මේ වියදම් ටික අඩු කරලානේ 372 ගත්තේ. එහෙනම් ඉතින් 372ට මේ වියදම් ටික එකතු වුණාට පස්සේ දලලාභ වෙනවා. දලලාභයෙන් මේ ටික අඩු වුණාමනේ 372 අරන් තියෙන්නේ. ඉතින් 372ට මේ වියදම් ටික එකතු වුණාම ඔයාලට දලලාභය ගන්න පුළුවන්. අපි ඒක වෙනම පෙරවැඩක කරමු. හරි. කලින් වගේම ආකෘතිය හැම ආකෘතියක්ම මම තප්පර 30ක් තියෙනවා. තප්පර 10ක් 15ක් විතර තියනම් 30ක් වැඩිනේ. ආකෘතිය රෝල් කරලා නැත්නම් වීඩියෝ එක නතර කරලා ආකෘතිය රෝල් කරලා ගාන කරන්න. මම ආකෘතිය රෝල් කරන්න වෙලා දෙන්නේ නැහැ. ඒකට අපරාධේ යන වෙලාව නිසා. හරි. මුලින්ම අපි අඳිමු ළමයි ලාභ ප්‍රකාශය ආකෘතිය. මේ පැත්ත බලන්න. හරි මෙන්න ආකෘතිය එක. බලන්න ස්ක්‍රීන් එක. තප්පර 15ක් කියන්නම්. ඒ ආකාලය තුල අඳින්න බෑ. ඔයා ඇඳලා නැත්නම් වීඩියෝ එක නතර කරලා ආකෘතිය ඇඳලා වීඩියෝ එක ප්ලේ කරන්න. ඊළඟට යන්න මූල්‍ය තත්ත්වය ආකෘතිය මෙන්න. අවශ්‍යයි වීඩියෝ එක නතර කරලා ආකෘතිය අඳගන්න. ඔන්න මූල්‍ය තත්ත්වය ආකෘතිය. මෙන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ආකෘතිය. මතකනේ මම කිව්වා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තීරු නම් කරන්න ඕනි නෑ. හිස් තීරු ටික තියාගන්න. හිස් තීරු තියාගන්න නම් කිරීම ගාන හදද්දි කරන්න ඉතින්. සටහන් 1 2 3 සටහන් අංක 1 වෙනත් ආදායම් රූල් 3යි. සටහන් අංක 2 බදු පෙරලාභයේ රූල් 7යි. සටහන් අංක 3 ආදායම් බදු. මෙන්න දීපල පිරියත සටහන. ඒකෙත් දීපල පිරියත අයිතම ටික ලියන්න හිස්තැන් තියලා තීරු ටිකක් ඇඳලා තියාගන්න. දැන් වාක්‍ය ටික ආරම්භක ශේෂ එකතු කිරීම ඉවත් කිරීම ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒ ආකෘතියේ ඒ ෆෝමැට් එක ලියලා තියාගන්න. දකුණු අත පැත්තේ ළමයි තීරු ටික ලියන්න හිස්තැන් තියාගන්න. එතකොට ඒ ගැළපිල්ලේදී ඒ විදිහට ලියාගෙන යන්න.
ඊට පස්සේ දීපල පිරියතන්. ඊට පස්සේ ළමයි මේකේ කල්බදු නෑ පුතේ. මේ පැත්ත බලන්න කොට. මේ ගානවා කියවන්නේ නැති නෙමෙයි. මේ ගානේ කල්බදු තිබෙන්නේ නැහැ. ගාන කියවීම ඉතාල වැදගත්. මේ ගානේ කල්බදු තිබෙන්නේ නැහැ. ඒතකොට කල්බදු සටහන ඕනේ නැහැ. ඊට සටහන් අංක 4ට 5ලින් තව සටහන් ටික ලියන්න. ඔගේ වෙනත් ගෙවිය යුතු දෑ තියෙනවා. ඒවා අපි ලියමු පස්සේ. ඒ ටික ලියන්න සාමාන්‍යයෙන් පිටු භාගයක් විතර ඉඳ තියෙනවා. සටහන් අංක 4ට 5ලින් පිටු භාගයක් විතර ඉඳ තියලා පෙර වැඩ කියලා ලියන්න. පෙර වැඩ ඔන්න මුලින්ම ළමයි දලලාභය නිවැරදි කිරීම කියලා ලියන්න. පෙර වැඩවල මුලින්ම ලියන්න. මේ ගානේ දලලාභය දීලා තියෙනවා. ඒ දලලාභය වැරදිනේ. ඒක නිසා දලලාභය නිවැරදි දලලාභය සෙවීම කියලා පෙර වැඩවල මුලින්ම ලියන්න. නිවැරදි දලලාභය සෙවීම කියලා ලියලා සාමාන්‍ය රූල් 6ක් 7ක් ඉඳ තියන්න. මේ ගානේ දලලාභය නිවැරදි කරන්න. නිවැරදි දලලාභය සෙවීම කියලා රූල් 6 7ක් ඉඳ තියන්න. කියලා දැන් වියදම් වගු අඳින්න. දැන් අඳින වියදම් වගු හරි. මේ පැත්ත බලන්න. ඔන්න එහෙනම් මම හිතනවා ආකෘතිය හරිනේ අවශ්‍යයි නතර කරලා වීඩියෝ එක බලලා ආකෘතිය රූල් කරගන්න ඕනේ. ආකෘතිය රූල් කරන්න වෙලාව දෙන්නේ නැහැ. එහෙනම් අපි ගැළපිලි ඉඳන් කරගෙන යමු පුතේ. ගැළපිලි අංක 1. ශේෂ පිරික්සුමේ පෙන්වා ඇති වෙළඳලාභය ගණනය කර ඇත්තේ දලලාභයෙන් පහත අයිතමයන් හර කිරීමෙන් පසුවය. නමුත් ශේෂ පිරික්සුමේ වියදම් හර කිරීමට පෙර. ඒ කියන්නේ මෙන්න මේ තියෙන වියදම් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. මේ වියදම් 7 දලලාභයෙන් ඔය වියදම් 7 අඩු කරලා තමයි මේ ගානේ ඔය වෙළඳලාභය කියන 372 අරන් තියෙන්නේ. අපිට ඕනි වෙළඳලාභය නෙමෙයිනේ අපිට ඕනි දලලාභයනේ. එහෙනම් ළමයි දලලාභයෙන් මේ වියදම් ටික අඩු කරලා නම් 372 ආවේ. 372ට මේ වියදම් එකතු වුණාම දලලාභය එනව නේද? බලන්න සර් කෙනෙක් තේරෙනවද කියලා? දලලාභයෙන් මේ වියදම් 7 අඩු වුණාම නේද වෙළඳලාභය 372 ආවේ. එහෙනම් 372ට මේ වියදම් 7 එකතු කරාම දලලාභය එනවනේ. ලියන්න දලලාභය නිවැරදි දලලාභය හොයන පෙරවැඩිය ලියන්න. උඩින්ම ගණනය කළ වෙළඳලාභය 372000 ලියන්න. උඩින්ම ලියන්න ගණනය කළ වෙළඳලාභය 372000. ගණනය කළ වෙළඳලාභය 372000යි. දැන් ඒකට මේ වියදම් ටික එකතුව. පුතේ මේ වියදම් ටික එකතුව කැලකේ ගහලා කීයද බලන්න. 16යි 5යි 21යි 21යි 10යි 31යි 41යි 44යි 48යි 68යි 60යි 128යි. වියදම් ටික එකතු 1,28,000 නේ. එකතු කරන්න වෙළඳලාභයට. අඩු කළ වියදම් කියලා 1,28,000 එකතු කරන්න. වෙළඳලාභයට එකතු කරන්න අඩු කළ වියදම් කියලා 1,28,000 එකතු කරන්න. හරිද? දැන් පොඩින් මේකට මේ වියදම් ටික එකතු කරාට මදි. මේවා වියදම් නේ. වියදම් නම් වියදම් වගුවේ ලියන්න ඕන. පුතේ මේවා වියදම්. මේ අයිත මහත වියදම් ඒවා වියදම් දලලාභයෙන් අඩු කරලා හරියන්නේ නැහැ නේ. සමාගම් ගානේ මේවා වියදම් වගුවේ ලියන්නේ. ඒකින්ද තමයි අපි මේක වෙළඳලාභයට එකතු කරලා රිවර්ස් කරන්නේ. එතකොට වෙළඳලාභයට එකතු කරලා මේ වියදම් ටික අදාළ වියදම් වල ලියාගෙන යනවා. රතශය තැන් දෙකක දාන්න ඕනේ. වෙළඳලාභයට එකතු කරා ඒවා අදාළ වියදමේ ලියාගෙන ගියා. රතශය නම් දාන්න බෙදා හැරීම, රතශය නම් දාන්න වියදමක්. දාන ළමයි දැන් රතශයෙන් දාන්න වසරේශය කෙලින් රතවල 16000. රතශය දාන්න රතවල වසරේශය කෙලින් 16000. රතශයෙන් ඒ වගේම වියදමක් බෙදා හැරීම වල දාන්න 16000. ශය නම් වියදමේ තමයි ලියන්න ඕනේ. හැබැයි අපේ වසරේශය ලියන තැනකුත් තව තියෙනවනේ. ශය නම් ශය ලියන තව තැනක් තියෙනවනේ පුතේ වසරේශය කෙලින්. මේ දීපල පිරියත සටහනේ රතවල වසරේශය කෙලින් 16000 ලියන්න රතශය නම් වියදම් වල ලියන්න බෙදා හැරීම වියදම් වල 16000. ශය තැන් දෙක කියලා. ප්‍රචාරණය 5000 දාන්න ඒකත් බෙදා හැරීම වල ප්‍රචාරණය 5000. නිවැරදිද නේද ලියන්න? විගණන ගාසු 10000 ලියන්න පරිපාලන වල. විගණන ගාසු 10000 ලියන්න පරිපාලන වල. ණයකර පොලිය ලියන්න ළමයි මූල්‍ය වල 10000. ණයකර පොලිය ලියන්න පොතේ මූල්‍ය වල. බොල්හාඩමාන ණය බෙදා හැරීම නිවැරදි වියදම් වර්ගීකරණයේ ලියන්න තියෙන්නේ බොල්හාඩමාන ණය බෙදා හැරීම. අධ්‍යක්ෂක වේතන පරිපාලන. අධ්‍යක්ෂක වේතන පරිපාලන. ගින්නෙන් විනාශ වූ තොග පාඩුව තොග හානිය පුතේ. තොගයේ පාඩුව කියන්නේ තොග හානිය වෙනත් වියදමේ දාන්න. දැන් ඔයාලට ඉතින් තොගය හානි වුණා නම් ගැනුම් වලට යටින් අඩු කරලානේ වියදමේ දාන්නේ. ඔව් එහෙම තමයි දාලා තියෙන්නේ. දැන් මෙයාලා මේ ගැළපීම් කරලානේ තියෙන්නේ. අපිට තොග හානිය ගලපන්න කියලාද කියන්නේ නැහැ. මෙයාලා තොග හානිය ගිනුම්ගත කරලා හැබැයි වියදමේ නෙමෙයි දලලාභයෙන් ඒක අඩු කරලා තියෙන්නේ.
බොල් ණය බොල් ණය වියදමේ දාලා ණයක තියාගෙන අඩු කරන්න ඕන. ඔව්. ඒක ගැළපීමක් නම්. මෙයාලා මේ බොල් ණය දික්ව සටහන කරලා. හැබැයි මේක දල ලාභයෙන් අඩු කරලා ණයක තියාගෙන අඩු කරලා දල ලාභයෙන් අඩු කරලා. අර දල ලාභයට වෙළඳ ලාභයට එකතු කරලා ඒවා ඒ වියදම් වල ලියන එක විතරයි කරන්නේ. මේක ගැළපීමක් නෙමෙයි. ලියපු තැන තමයි වැරදි. මේකට අදාළ ගැළපීම කරලා තියෙන්නේ. ගැළපීම කරලා තියෙන්නේ ලියපු තැනේ වරද තියෙන්නේ. හරිද? ඔන්න ඒ වැරදි අදාළ නිවැරදි තැන් වල දැම්මා. ඊළඟට. හරිද මේක? අංක 2. 2021 3.31 දින ඉඩම් ගොඩනැගිලි දෙවන වතාවට ප්‍රත්‍යාගනනය කරන ඇතිවෙච්ච අලාභය 80000යි. හරි. ඒ කියන්නේ පුතේ ප්‍රත්‍යාගනනය කියන්නේ මේ දීපල පිරියත සටහනනේ. ඒකට කලින් අපි මේවල ආරම්භක ශේෂ, ෂයවල ශේෂ ටික දාගෙන ඉමු. දීපල පිරියත සටහන කරන්න කලින් මේවල ශේෂ දාගමු. බලන්න ශේෂ පිරික්සුමේ ඉඩම් ගොඩනැගිලි තියෙනව නේද 450000. දාන්න ඉඩම් ගොඩනැගිලි වල දාන්න ආරම්භයට 450000. යන්ත්‍ර පිරිවැයයි ෂයවෙන් කිරීමයි දෙකම දෙනවා. යන්ත්‍ර දාන්න ආරම්භයට ලක්ෂේ. යන්ත්‍රවල ආරම්භක ශේෂය ලක්ෂේ. රතවල ආරම්භක ශේෂය 80000. රත තියෙනවනේ 80000. ළමයි එහා පැත්තේ ෂය තියෙනවා. මෙන්න මේක පැටලෙයි. යන්ත්‍රවල ෂයවෙන් කිරීම 50000ක් තියෙනවා. රතවල ෂයවෙන් කිරීම 16000ක් තියෙනවා. ළමයි මේ අවුරුද්දේ ෂය වෙලානේ තියෙන්නේ. දැන් ඔයා බලන්න ගානේ මම දැක්ක යන්ත්‍ර ෂය ශේෂ පිරික්සුමේ තියෙනවා. උපකරණ ෂය ශේෂ පිරික්සුමේ තියෙනවා. පුතේ යන්ත්‍ර ෂය උපකරණ ෂය තියෙනවා කියන්නේ මේවා මේ අවුරුද්දට ෂය වෙලා. මේ වසරේ ෂය ගැළපීම කරලා තියෙන්නේ. දැන් රත ෂය උනත් ළමයි අර වියදම් වල තිබ්බනේ. කියන්නේ මේ අවුරුද්දේ ෂය කරලා. මේ අවුරුද්ද ෂය කරලා නම් ඔය යන්ත්‍ර ෂය වෙන් කිරීම 50000යි. රත ෂය වෙන් කිරීම 16000යි කියන්නේ ආරම්භක සමුච්චිත ෂයද අවසාන සමුච්චිත ෂයද? මේ අවුරුද්දේ ෂය කරලා නම් පුතේ ඔය 50000යි 16000යි කියන්නේ අවසාන සමුච්චිත ෂය. සමුච්චිත ෂය අවසාන මේ අවුරුද්දේ ෂය කරලා නැත්නම් මේ අවුරුද්දේ ෂය කරලා නැත්නම් ඔය ෂය වෙන් කිරීම ආරම්භක ශේෂ. මේ අවුරුද්දේ ෂය කරලා නේ. මේ අවුරුද්දේ ෂය කරලා කියන්නේ පුතේ ෂය හර ෂය වෙන් කිරීම බැර වෙලා ඔය තියෙන අවසාන ශේෂ. අන්න ඒ දැනුම තියෙන්න ඕනි. එහෙම නැත්නම් අපරාධයි. එතකොට යන්ත්‍රවල ෂය 50000 දාන්න යන්ත්‍ර කෙලින් අවසාන ශේෂෙට. යන්ත්‍ර තීරුවේ 21 3.31 ශේෂය කෙලින් 50000 දාන්න. යන්ත්‍රවල 21 3.31 ශේෂය කෙලින් 50000 දාන්න. රතවල ෂය 16000 දාන්න රත තීරුවේ 21 3.31 කෙලින් 16000. යන්ත්‍රවල අවසාන ශේෂය කෙලින් 50000 දාන්න. රතවල අවසාන ශේෂය කෙලින් 16000 දාන්න. යන්ත්‍රවල 50000යි රතවල 16000යි. ඒවා අවසාන ශේෂ වෙන්නේ ඇයි? වසරේ ෂය කරලා තියෙන නිසා. ඔන්න දැන් අපි පිරිවැයේ ශේෂ ටිකයි සමුච්චිත ෂය ශේෂ ටිකයි දැම්මනේ. දැන් අපි ගැලපීම කරමු. ශේෂ දැම්මට පස්සේ ගැලපීම කරමු. බලන අංක ටික. 21 3.31 ඉඩම් ගොඩනැගිලි දෙවන වර ප්‍රත්‍යාගනනය කරලා අලාභයි 80000ක්. ළමයි මේ ප්‍රත්‍යාගනනය කරේ දෙවන වර. ඔන්න බලන්න. ඔන්න කලින් ගානේ ගන්න අපි. ප්‍රත්‍යාගනනය කරේ දෙවන වර. දැන් දෙවන වර ප්‍රත්‍යාගනනයෙන් පැහැදිලිව කියනවා නේද කොච්චර අලාභයි? දෙවන වර ප්‍රත්‍යාගනනය තමයි මේ පාර කරේ අලාභයිලු 80000ක්. ඒ කියන්නේ කලින් ප්‍රත්‍යාගනනයක් කළනේ. මේ අවුරුද්දේ තමයි දෙවෙනි වතාවට කරන්නේ. මේ අවුරුද්දේ දෙවෙනි වතාවට තමයි ප්‍රත්‍යාගනනය කරන්නේ. ඒකෙන් 80ක් අලාභයි. ඒ කියන්නේ පළවෙනි වර ප්‍රත්‍යාගනනයක් වෙන්නේ නැතිනේ. බලන්න ශේෂ පිරික්සුමේ ප්‍රත්‍යාගනන ලාභය කියලා එකක් තියෙනවා දැක්කද? මේ දෙවෙනි පාර නම් පළවෙනි පාර ප්‍රත්‍යාගනනේ ලාභ තියෙන්නේ. බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා සින්නක්කර ඉඩම් ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභය. ඒ කියන්නේ පුතේ ඔය තියෙන්නේ පළවෙනි වර ලාභය 50000. ඔය ශේෂ පිරික්සුමේ තියෙන්නේ කලින් කරපු ප්‍රත්‍යාගනන ලාභය. සරල දෙයක්. කලින් අවුරුද්දේ ප්‍රත්‍යාගනනය කරලා 50000ක් ලාභ ඇවිත්. ඒකනේ ශේෂ පිරික්සුමේ 50000ක් තියෙන්නේ. මේ අවුරුද්දේ දැන් ප්‍රත්‍යාගනනය කරනවා 80000ක් අලාභයි. කලින් ප්‍රත්‍යාගනනයේ ලාභයක් තියෙනවා 50000ක. දැන් ප්‍රත්‍යාගනනය කළා 80000ක් අලාභයි. කොහොමද කරන්නේ? කලින් ලාභයි දැන් අලාභයි. දැන් අලාභය සටහන් කරන්නේ කොහොමද? පටන් ගන්න පිරිවැයෙන් දැන් අලාභයිනේ 80000. දැන් අලාභයිනේ 80000. මුලින්ම පිරිවැයෙන් අඩු වෙනවා 80000. දැන් 80000ක් අලාභයි නම් පිරිවැයෙන් 80000ක් අඩු වෙනවා. කලින් කීයක් ලාභයිද? 50000ක්. මේ අලාභය කලින් ලාභයට හිලව් කරාම අලාභය ඉතුරු වෙන්නේ කීයද? 80ක අලාභයෙන් කලින් ලාභයට 50000ක් හිලව් කරාම අලාභය ඉතුරු වෙන්නේ කීයද? 80න් 50ක් පෙර ලාභයට හිලව් වුණාම අලාභය ඉතුරු වෙන්නේ 30යි. ඒ ඉතිරි වන අලාභය තමයි වෙනත් වියදමට එකතු වෙන්නේ. ඉතිරි වන අලාභය වෙනත් වියදමට එකතු වෙනවා 30යි.
50000 මොකද උනේ? පෙර ලාභයට හිලව් වුණා. ළමයි ලාභයි නම් වෙනත් විස්තීරණ, ලාභයට හිලව් වුණා නම් වෙනත් විස්තීරණ ආදායමෙන් අඩු වෙනම 50000යි. මේ අවුරුද්දේ අලාභයි නම් මුලින්ම පිරිවැයෙන් අඩු වුණා 80000යි. 80ම වියදමට යන්නේ නැහැ නේ පුතේ. කලින් තියක 50ක ලාභයක් තියෙනවනේ. 80න් 50ක් ලාභයට හිලව් වුණාම අලාභය ඉතුරු වෙන්නේ 30යිනේ. ඒක වෙනත් වියදමට එකතු වෙනවා 30. එතකොට ලාභයට හිලව් වෙච්ච ටික ලාභය නෙමෙයි, ලාභයට හිලව් වෙච්ච ටික වෙනත් විස්තීරණ අඩු වෙනවා 50. දැක්කනේ? ඔක තමයි කියලා දුන්නේ. මුලින්ම ඉඩම් ගොඩනැගිලි වල ප්‍රත්‍යාගණනය කෙලින් ඍණ 80000 දාන්න. මුලින්ම ඉඩම් ගොඩනැගිලි වල ප්‍රත්‍යාගණනය කෙලින් දාන්න ඍණ 80000. පිරිවැයෙන් අඩු කරන්න 80000ක්. ඉඩම් ගොඩනැගිලි වල ප්‍රත්‍යාගණනය කෙලින් දාන්න ඍණ 80000. පිරිවැයෙන් 80000ක් අඩු කරන්න. 50ක් හිලව් වුණාට පස්සේ ඉතුරු වෙන අලාභය වෙනත් වියදමේ ලියන්න ළමයි 30000. වෙනත් වියදමේ ලියන්න ප්‍රත්‍යාගන්න ලාභය 30000. වෙනත් වියදමේ ලියන්න ප්‍රත්‍යාගන්න ලාභය 30000. හිලව් වෙච්ච අලාභය වෙනත් විස්තීරණ වලින් අඩු කරන්න ඉතින්. වෙනත් විස්තීරණ වලින් 50000 අඩු කරන්න. වෙනත් විස්තීරණ වල දාන්න ප්‍රත්‍යාගණන අලාභ කියලා ඍණ 50000ක්. ප්‍රත්‍යාගණන අලාභ කියලා ඍණ 50000ක් දාන්න. හරිනේ? අංක 3. හරිද පුතේ? දැන් ප්‍රත්‍යාගණනයක ලස්සනට උගන්වුවා එක. ඒවා අවුල් නම් ආය අර සටහන බලන්නකො. කලින් ලාභයි, දැන් අලාභයි. පිරිවැයෙන් අඩු කරා, වෙනත් වියදමට එකතු කරා, වෙනත් විස්තීරණ අඩු කරා. මේක කටපාඩම් කරගන්න එපා. අවබෝධය තියාගන්න. අවබෝධයට තමයි අර chart එක ඇඳලා ඊට පැහැදිලි කරේ. අංක 3. 2021 මාර්තු 31 තොගයෙහි 1000ක ලිපි ද්‍රව්‍ය තියෙනවා. අවසාන තොගය ඇතුලේ 1000ක ලිපි ද්‍රව්‍ය තියෙනවලු. අවසාන තොගය ඇතුලේ 1000ක ලිපි ද්‍රව්‍ය තියෙනවල වැරදි. ළමයි අවසාන තොගයේ 1000ක ලිපි ද්‍රව්‍ය තියෙන එක වැරදි නම් මොකද කරන්නේ? අවසාන තොගයෙන් අයින් කරලා ඒක ලිපි ද්‍රව්‍ය තොගයට එකතු කරන්න එපා. ඔව්. දැන් ඔයා බලන්න අවසාන තොගය කීයක් තියෙනවද? අවසාන තොගය කීයක් තියෙනවද? දැක්කද අවසාන තොගයේ 29000ක් තියෙනවා. දැන් මේ අවසාන තොගයේ 29000 වෙලා තියෙන්නේ පුතේ මේ ලිපි ද්‍රව්‍ය තොගයේ 1000ත් එක්කනේ. එහෙනම් දැන් අවසාන තොගයෙන් 1000ක් අයින් කරන්න. එතකොට ඇත්ත අවසාන තොගය කීයද? ඇත්ත අවසාන තොගය කීයද? 28000යි. මේ අවසාන තොගයේ ශේෂ පිරික්සුමේ මාර්තු 31 තොගය 29000ක් කියලා තියෙන ලිපි ද්‍රව්‍ය තොගයත් එක්කනේ පුතේ. ඒතර 29000න් ලිපි ද්‍රව්‍ය තොගය 1000 අයින් කරාම අවසාන තොගයේ ඇත්ත පිරිවැය වෙන්නේ 28යිනේ. ඒ කියන්නේ හරිනම් අවසාන තොගය වෙන්න ඕනේ කීයද? 28000. ඕනේ. මුලින්ම ජංගමවත් කමේ ලියන්න අවසාන තොගය කියලා 28000. යන ජංගමවත් කමේ ලියන්න අවසාන තොගය කියලා 28000. හරි. මොන නිවැරදි අවසාන තොගය ජංගමවත් කමේ ලියන්න. තව තැනක් වරදිනවා කියන එකට හිත කියන්නේ නැද්ද? පුතේ දැන් මේ ගානේ දලලාභය හොයලානේ තියෙන්නේ. මේ ගානේ මෙන්න මේ දලලාභ කතාව කරලානේ තියෙන්නේ. දැන් දලලාභය හොයන්නේ කොහොමද? දලලාභය හොයන්නේ නැත්තේ පුතේ විකුණුම් වලින් අනිවාර්යෙන් විකුණුම් පිරිවැය අඩු කරනවානේ. විකුණුම් වලින් අනිවාර්යෙන් විකුණුම් පිරිවැය අඩු කරලා තමයි දලලාභය ගන්නෙ. හරිද? කොහොමද විකුණුම් පිරිවැය ගන්නෙ? ආරම්භක තොගයට ගැනුම් එකතු වෙලා අවසන් තොග අඩු කරනවානේ. මේ අනිවාර්යෙන් මේ දලලාභය මෙතන පොඩි නිවැරදි කිරීමක් තියෙන ඉඳ පරිස්සමයි. දලලාභය හොයද්දී අනිවාර්යෙන් අවසාන තොගයේ විදිහට ගන්න නැත්තේ ඔය 29000 නේද? ඒ කියන්නේ මෙයාලා අනිවාර්යෙන් ළමයි මෙතන අවසාන තොගයේ විදිහට අඩු කරන්නේ නැත්තේ ලිපි ද්‍රව්‍ය තොගයක් එක්ක. එතකොට ලිපි ද්‍රව්‍ය තොගය 1000 අයින් වෙන්න එපා. ඒක තේරෙනවද? මෙයාලා පුතේ දලලාභය හොයනකොට අවසාන තොගයේ විදිහට අඩු කරන්නේ නැත්තේ ලිපි ද්‍රව්‍ය තොගයත් එක්ක 29000 තමයි අඩු කරන්නේ. පිරිවැය ඒක. හැබැයි අඩු වෙන්න ඕනේ 28000. ඒ කියන්නේ පුතේ තොගය 1000කින් අඩු. ළමයි අවසන් තොගය අඩු වෙනකොට ඔන්න බලන්න වෙනදී. අවසන් තොගය අඩු වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය වැඩි වෙනවා කියන්නේ. දැන් අවසාන තොගය 1000කින් අඩු වෙන්න එපා. අවසාන තොගය 1000කින් අඩු වෙන්න එපා. ළමයි අවසාන තොගය අඩු වෙනකොට විකුණුම් පිරිවැය වැඩි වෙලා දලලාභය වෙනවා. අවසාන තොගය 1000කින් අඩු වෙනකොට මම වැරද්දුවද කියන්නේ. අවසාන තොගය ළමයි මම ඒක වැරද්දුවා. අවසාන තොගය 1000කින් අඩු වෙනකොට ඔමි අවසාන තොගය 1000කින් කරන්න නෑ. 29000යි අවසාන තොගය 28000 වෙනවා කියන්නේ අවසාන තොගය අඩු කරනවා 1000කින්. පුතේ අවසාන තොගය 1000කින් අඩු වෙනකොට විකුණුම් පිරිවැය වැඩි වෙලා දල ලාභය අඩු වෙනවා. පුතේ අවසාන තොගය අඩු වෙනකොට වෙන්නේ දල ලාභය අඩු වෙන එක. අවසාන තොගය අඩු වෙනකොට වෙන්නේ දල ලාභය අඩු වෙන එක. හොඳට මතක තියාගන්න. අවසාන තොගය දැන් 1000කින් අඩු කරන්න එපයි අපි. මොකද අවසාන තොගය ඇතුලේ ලිපි ද්‍රව්‍ය තියෙනවා. මේ දල ලාභය හොයද්දී අවසාන තොගය 1000කින් අඩු කරද්දී පුතේ විකුණුම් පිරිවැය 1000කින් වැඩි වෙනවා. විකුණුම් පිරිවැය 1000කින් වැඩි වෙනවා කියන්නේ දල ලාභය 1000කින් අඩු වෙනවා. එච්චර ඕනේ නැහැ.
අවසාන තොගයයි ලාභයයි අතර තියෙන අනුලෝම සම්බන්ධයක් නේ. අවසාන තොගේ වැඩි වෙනකොට ලාභය වැඩි වෙනවා. අවසාන තොගේ අඩු වෙනකොට ලාභය අඩු වෙනවා. එතකොට අපි අවසාන තොගේ 1000කින් අඩු වෙනකොට ළමයි දල ලාභයත් 1000කින් අඩු වෙනවා. ඔයාගේ මේ දල ලාභය නිවැරදි කරන තැන අවසාන තොගයේ වරද කියලා 1000ක් අඩු කරලා පෙන්නන්න. ඔයාගේ දල ලාභය නිවැරදි කරන තැන අවසාන තොගයේ වරද කියලා 1000ක් අඩු කරලා පෙන්නන්න. තොගය 1000කින් අඩු කරානේ ලිපි ද්‍රව්‍ය 1000 අයින් කරානේ. එතකොට 29000 28000 වුණා. ඒක තමයි ජංගම වත්කමට ගියේ. ඒ වගේම මෙතනත් 1000කින් අඩු වෙන්න බෑයි. තොගය තැන් දෙකකට යනවනේ. මෙතනත් අඩු වුණා, අතනත් අඩු වුණා. මෙතන අඩු වෙනකොට ලාභයත් අඩු වෙනවා. ඒක තමයි දල ලාභය 1000කින් අඩු කරලා පෙන්නන්න තොගයේ වරද කියලා. දල ලාභය නිවැරදි කරන්නත් ඕනේ. ඒත් ඉවර නෑ ඒක. මේක ලිපි ද්‍රව්‍ය තොගයක් නේ. දැන් මේ අවසාන තොගය ඇතුලේ තිබ්බ ලිපි ද්‍රව්‍ය 1000 ගලවලා එළියට ගත්තා. ඔයා බලන්න ශේෂ පිරික්සුමේ ලිපි ද්‍රව්‍ය කියලා 16000ක් තියෙනවා දැක්කද? ශේෂ පිරික්සුමේ ලිපි ද්‍රව්‍ය කියලා 16000ක් තියෙනවා දැක්කද? ඔය පොතේ ගත්ත ලිපි ද්‍රව්‍යනේ. ඔය ශේෂ පිරික්සුමේ ලිපි ද්‍රව්‍ය කියලා තියෙන ගත්ත ලිපි ද්‍රව්‍යනේ. දැන් ඒකෙන් කීයක් ඉතුරුයිද? 1000ක් ඉතුරුයි. එහෙනම් ලිපි ද්‍රව්‍ය වියදම් වෙන්නේ නැති කියලා. වියදම 16000 දෙනවා. ඔතන 16000 කියලා තියෙන ගත්ත ලිපි ද්‍රව්‍යනේ. හැබැයි වියදමත් 16000ද නැහැ. ඇයි? 1000ක ලිපි ද්‍රව්‍ය ඉතුරුයි. 16000ක ලිපි ද්‍රව්‍ය අරගෙන 1000ක ලිපි ද්‍රව්‍ය ඉතුරුයි කියන්නේ කීයද ලිපි ද්‍රව්‍ය වියදම? ලිපි ද්‍රව්‍ය වියදම කීයද? 15000. දාන පරිපාලන වියදම් වල ලිපි ද්‍රව්‍ය වියදම 15000. ලියන්න පුතේ පරිපාලන වියදම. ලිපි ද්‍රව්‍ය වියදම 15000. ඒ වගේම ඉතිරි වෙච්ච ලිපි ද්‍රව්‍යයක් ජංගම වත්කමක් නේ. ඉතිරි වෙච්ච ලිපි ද්‍රව්‍යයක් ජංගම වත්කමක් නිසා ලියන ජංගම වත්කම් වල අවසන් තොගයට පහලින් ජංගම වත්කම් වල ලියන අවසන් තොගයට පහලින් ලිපි ද්‍රව්‍ය තොගය 1000. ලිපි ද්‍රව්‍ය තොගය 1000. දැකද? එක වාක්‍යයක් වුණාට දැකද කරන්න තිබ්බ වැඩ ටික. අවසාන තොගයෙන් 1000ක් අඩු කරලා ජංගම වත්කමට 28 යන්නේ. දල ලාභයත් වැරදි. දල ලාභයෙන් 1000ක් අඩු වෙන්න ඕනි. ලිපි ද්‍රව්‍ය 16000ක් ගත්තට 1000ක් ඉතුරුයි කියන්නේ වියදම 15000යි. ඒ වගේම ජංගම වත්කම් වලට වෙනම ලිපි ද්‍රව්‍ය 1000ක් ලියන්න ඕනේ. පොඩි ගැළපිල්ලක් නේ. හැබැයි කරන්න තියෙන වැඩ වැඩි දෙක. පරිස්සමින් කරමු. අංක 4 පුතේ 2020 3.31න් අවසන් වර්ෂයේ බදු බැරකම 20000කට එකඟ වෙලා. කියන්නේ ගිය අවුරුද්දට. ගිය අවුරුද්දට බදු 20000ක් එකඟ වෙලා කියලා කියන්නේ. ගිය අවුරුද්දට එකඟ වුණා කියන්නේ ඔය ගිය අවුරුද්දට ගෙව්ව බද්ද. ගිය අවුරුද්දට බදු 20000ක් එකඟ වුණා කියන්නේ ඔතන ලියා ගන්න එකඟ වෙච්ච ගානනේ ගිය අවුරුද්දට ගෙවමු. ගිය අවුරුද්දේ බද්දක් වෙන් කරනවනේ. ඒ වෙනුවෙන් අපි මේ අවුරුද්දේදී බදු ගෙවන්න එපැයි. ඒ එකඟ වෙලා තියෙන්නේ 20000ක් ගෙවන්නම් කියලා. එතකොට ඒකේ අනිත් තේරුම ගිය අවුරුද්දට ගෙව්ව බද්ද කීයද? 20000 එකඟ වෙච්ච ගාන තමයි ගෙවන්නේ. ගිය අවුරුද්දට ගෙව්ව බද්ද කියලා එහෙනම් 20000. ඒක මතක තියාගන්න. ගිය අවුරුද්දට ගෙව්ව බද්ද ඔය. 21 3.31න් අවසන් වර්ෂයේ බදු බැරකම 80000යි. ඒ කියන්නේ මේ අවුරුද්දේ පොඩි 21 3.31න් අවසන් වර්ෂයේ බද්ද කියන්නේ මේ අවුරුද්දේ බද්දනේ. මේ වසරේ බද්දනේ. මේ අවුරුද්දේ බද්ද 80000යි. මොකද බදු ගලපන පියවර තුන? වසරේ බද්ද, ගෙවිය යුතු බද්ද, අදි උන. හරිද? බදු ගලපන තැන් තුන වසරේ බද්ද, ගෙවිය යුතු බද්ද, අදි උන. හරි. ගානේ වසරේ බද්ද දෙනව නේද 80000යි කියලා. කෙලින්ම ලියන්න සටහන් අංක 3 වසරේ බදු කෙලින් දාන්න 80000. සටහන් අංක 3 ලියන්න වසරේ ආදායම් බද්ද කියලා 80000 ලියන්න. ඔන්න වර්ෂයේ බද්ද 80000 දැම්මා. ගෙවිය යුතු බද්ද ඔහෙමුද? ශේෂ පිරික්සුමේ ගෙවූ බදු කීයද? ශේෂ පිරික්සුමට යන්න ඒකේ ගෙවූ බදු කියලා 50000ක් තියෙනව නේද? S2 දැක්කද? ශේෂ පිරික්සුමේ ගෙවූ බද්ද 50000 කියන එක S2 දැක්කද? ඒ 50000න් අපි ගිය අවුරුද්දට ඔය පුතේ මේ ගෙවූ බද්ද කියන්නේ ගිය අවුරුද්දට ගෙවුව ටිකයි මේ අවුරුද්දට ගෙවුව ටිකයි ඔක්කොම. මේ ගෙවූ බදු 50000 කියන්නේ මේ අවුරුද්දට ගෙවුව ටික විතර නෙමෙයි. ගිය අවුරුද්දටයි මේ අවුරුද්දටයි ගෙවුව ඔක්කොම. අපි ගිය අවුරුද්දට එකඟ වුණේ කීයක් ගෙවන්නම් කියලාද පුතේ? පළවෙනි වාක්‍යය කියන්නේ ගිය අවුරුද්දට ගෙවන්නම් කියලා එකඟ වුණේ කීයද? මේ 50000න් ගිය අවුරුද්දට ගෙව්වේ 20000 නම් මේ අවුරුද්දට ගෙව්ව ගාන කීයද? 30000. ගෙවූ බදු 50000 කියන්නේ අවුරුදු දෙකටම ගෙව්ව ගාන. ඒකෙන් 20000ක් ගිය අවුරුද්දට ගෙව්ව එක. එහෙනම් මේ අවුරුද්දට ගෙව්ව බද්ද කීයද? මේ අවුරුද්දට ගෙව්ව බද්ද කීයද? 30000. මෙන්න ළමයි මේ අවුරුද්දට ගෙව්ව බද්ද. පුතේ වර්ෂයේ බද්ද කීයද කියන්නේ සර් හොඳ ළමයි වගේ. මේ අවුරුද්දේ බද්ද කීයද මේ තියෙන්නේ? මේ තියෙන්නේ 80000. මේ අවුරුද්දට ගෙව්ව බද්ද 80000. මේ අවුරුද්දට ගෙව්වේ කීයද? 50000 නම් කියන්න එපා මට දුක හිතෙයි. කීයද මේ අවුරුද්දට ගෙව්වේ? 30000. මේ අවුරුද්දේ බද්ද 80000න් මේ අවුරුද්දට ගෙව්වේ 30000 නම් කීයක් ගෙවීද? අවුරුද්දේ බද්ද 80000යි මේ අවුරුද්දට ගෙව්වේ 30000 නම් තව 50000ක් ගෙවිය යුතුයි. ගෙවිය යුතුයි 50000ක් කෙලින්ම ජංගම වගකීම කියන්නේ. කෙලින්ම ලියන්න ජංගම වගකීමේ ආදායම් බදු වෙන් කිරීම කියලා 50000ක්.
කෙලින්ම ජංගම වගකීමේ ලියන්න බදු වෙන් කිරීම 50000ක්. වසරේ බද්ද 80000යි, ගෙවිය යුතු බද්ද 50000යි. අදි ඌන ළමයි හැම වෙලේම අදි ඌන බලන්නේ ගිය අවුරුද්දේ වෙන් කිරීමයි ගිය අවුරුද්දට ගෙවු බද්දයි කියන දෙක සසඳලා. ඉතින් ඒක ඇඟේ තියාගන්න. හැම වෙලේම අදි ඌන බලන්නේ ගිය අවුරුද්දේ වෙන් කරපු බද්දයි ගිය අවුරුද්දට ගෙවු බද්දයි කියන දෙක සසඳලා. ශේෂ පිරික්සුමේ ගිය අවුරුද්දේ බදු වෙන් කිරීම කීයද බලන්න. ශේෂ පිරික්සුමේ බදු වෙන් කිරීම ඔන්න මම දැක්ක බදු වෙන් කිරීම 23.31ට 22යි. ගිය අවුරුද්දේ වෙන් කිරීම 22යි. ගිය අවුරුද්දට ගෙව්වේ 20යි. ගිය අවුරුද්දට 22ක් වෙන් කරලා ගෙව්වේ 20 නම් වෙන් කරපු ගාන වැඩි 2000ක් වැඩි කියන්නේ අදි 2000ක්. වෙන් කිරීම 22යි ගෙව්වා 20000ක් 22000ක් වෙන් කරලා 20000ක් ගෙව්වා නම් වෙන් කිරීම වැඩි 2000ක් ඒ කියන්නේ අදි ඒක වසරේ බද්දෙන් 2000 අඩු කරලා වෙන්න. අදි බද්ද 2000 වසරේ බද්දෙන් අඩු කරලා වෙන්න. ඔන්න මං බදු අමතකයිට ආයෙ නිකන් මතක් වෙන්න වගේ කියාගෙන ගියා. වසරේ බද්ද ගෙවිය යුතු බද්ද අදි වූ. හරිද? දැන් 80න් 2000 අඩු වුණාම වසරේ බද්ද 78000නේ. ළමයි 78000 ආදායම් ප්‍රකාශයේ දාන්න ආදායම් බදු කෙලින්